right. අද අනුකලනයේ පාඩමේ විභාග ගණක් හදන්නේ 2012 A level. හොඳද? ඒකෙත් ගානේ C කොටස ඔයාලා පේනවා දැන් මේකේ 2012 ගානේ පළවෙනි කෑල්ල තියෙන්නේ බින්න භාග හදන්න. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල. දෙවෙනි කොටස් වශයෙන් තුන්වෙනි එක තමයි ආදේශ භාවිතය. ආදේශ භාවිතයයි නිශ්චිත අනුකලනය දෙකම යෙදিলা තියෙනවා. හරිද? right. ආදේශ භාවිතය නිශ්චිත අනුකලනය ඊට පස්සේ දෙවෙනි කොටසේ මෙන්න මේ කෑල්ලේ තියෙනවා මේ ක්‍රමයක් හිටන් පාවිච්චි කරන්න නිශ්චිත අනුකලනය. right. අපි බලමු මේ ගාන හදන විදිය. right. ගාන තියෙන්නේ මම හදන්නේ මේ 2012 A level පේපරේ පළවෙනි පත්තරේ පළවෙනි පත්‍රයේ අනුකලනය ගාන මට මතක විදිහට ඔක පස්වෙනි ගාන මේකේ C කොටස. ඒකේ ගාන තියෙන්නේ i සමානයි අනුකල බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා 1 බෙදීම sin x ධන cos x dx අනුකලනය කරන්න කියලා. අපි දන්නවා මේකේ හරයේ එකජ සාධක වලින් හැදිච්ච ත්‍රිකෝණමිතික අනුපාත වලින් අනුපාත සම්බන්ධ කිරීම නම් තියෙන්නේ. අපි මේකට ආදේශයක් දානවා සම්මත ආදේශයක්. ඒ සම්මත ආදේශය tan x බෙදීම 2 සමානයි t කියලා. tan x බෙදීම 2 සමානයි t කියලා ආදේශයක් දැම්මොත් ඔයාලට මතක ඇති dt නැත්නම් dx කියලා කියන්නේ 2 බෙදීම 1 ධන t වර්ගයේ dt කියලා. ඒ වගේම sin x කියන එක කෙනාට ලියන්න පුළුවන් 2t බෙදීම 1 ධන t වර්ගය cos x කියන එක කෙනාට ලියන්න පුළුවන් 1 ඍණ t වර්ගයේ බෙදීම 1 ධන t වර්ගය කියලා. right. නැත්තම් මේක ගන්න විදිය මතක ඇති ඔය ත්‍රිකෝණයක් ගහලා ගන්න. හරිද? මේකේ සීමා මාරු කරද්දී x සමානයි බිඳුව වෙනකොට දැන් මොකද හේතුව මෙයා බිඳුවේ ඉඳලා 5 බෙදීම 2 දක්වානේ යන්නේ. ඒතකොට ආදේශ කරන එකෙත් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ t ට මොකද වෙන්නේ කියන එක. ඒ කියන්නේ x සමානයි බිඳුව වුණාම x සමානයි බිඳුව වුණාම t ට මොකද වෙන්නේ? x සමානයි 5 බෙදීම 2 වුණාම t ට මොකද වෙන්නේ කියලා හොයාගන්න. හරිද? x සමානයි බිඳුවේදී t ටත් වෙන්නේ බිඳුව x සමානයි 5 බෙදීම 2 වුණොත් එහෙම t යනවා 1ට. ඔන්න ඔය කාරණා ටික ආදේශයේදී වෙලා තියෙන්න ඕනේ. හොඳද? right. දැන් මම මේක ආපහු ගාන ලියා ගන්නවා. ආදේශ පියවරෙන් පස්සේ ගාන ලියා ගද්දී i සමානයි බිඳුවේ සිට 1 දක්වා එක යට 2t බෙදීම 1 ධන t වර්ගය එකතු කිරීම 1 ඍණ t වර්ගය බෙදීම 1 ධන t වර්ගය. මෙතන dt කියන කෑල්ල එන්නේ 2 බෙදීම 1 ධන t වර්ගය dt කියලා එන්නේ. එතකොට මේක පොඩ්ඩක් සුළු කරාට පස්සේ මට එනවා උත්තරයක් බිඳුවේ සිට 1 දක්වා 2 බෙදීම 2t එකතු කිරීම 1 ඍණ t වර්ගය dt කියලා. මේක පුතේ මට ඍණ ලකුණයි දෙකේ ලකුණයි එළියට ගන්න පුළුවන්. එතකොට බිඳුවේ සිට 1 දක්වා 1 යට t වර්ගය ඍණ 2t ඍණ 1 කියලා එන්නේ. ඔයාලා දන්නවා හරයේ වර්ගජ ශිතයක් තිබ්බහම
වර්ගජ ශිතයේ විවේචකය පාවිච්චි කළා. ඒ කියන්නේ ඩෙල්ටා t. ඩෙල්ටා t කියන එක්කෙනා විශාලයි බිඳුවක් වෙනවා නම් අපි මේක සාධක කඩන්න ඕනේ. විවේචකයම කියන එක මතකයි නේද? ඩෙල්ටා t කියලා කියන්නේ b වර්ගය ඍණ 4ක් ac වල අගයට. හොඳද? දැන් මේකේ b වර්ගය ඍණ 4ක් ac විශාලයි බිඳුව. ඒකින්ද මම මොකද කරන්නේ මේක ඉස්සෙල්ලාම වර්ග පූර්ණයට සුළු කරන්න try එකක් දෙනවා. එහෙම කරපුවාම එක බෙදීම t ඍණ 1 පූර්ණ වර්ගය ඍණ 2 කියලායි හැදෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ ඇත්තටම වර්ග දෙකාන්තරයක්. මෙතන මට ලියන්න පුළුවන් මේ 2 කියන ඉලක්කම මට ලියන්න පුළුවන් මේ 2 කියන ඉලක්කම ලියන්න පුළුවන් 2 මූලය කියන එක්කෙනාගේ වර්ගය කියලා දාලා. හරිද? මේ 2 ඉලක්කම ලියන්න පුළුවන් 2 මූලය එයාගේ වර්ගය කියලා දාලා. ඒතර වර්ග දෙකාන්තරය තමයි තියෙන්නේ. ගාන ඒතර වෙනස් වෙනවා. අණුකල බිඳුවේ සිට 1 දක්වා එක බෙදීම t ඍණ 1 ඍණ මූල 2 මම ඉස්සලගත් ධන මූල 2 ඊට පස්සේ t ඍණ 1 ඍණ මූල 2 dt කියලා. ඔන්න ඔය විදිහට සාධක දෙකකට කැඩෙනවා. ඊට පස්සේ මම මොකද කරේ? මෙතන දැන් භින්න භාග කඩන්නයි යන්නේ. right. භින්න භාග කඩන එක මම තනියම වෙනම තැනක කරගන්නේ. එක බෙදීම t ඍණ 1 ධන මූල 2 t ඍණ 1 ඍණ මූල 2 කියන එක්කෙනාගේ භින්න භාග කඩනවා t ඍණ 1 ධන මූල 2යි ධන t ඍණ 1 ඍණ මූල 2යි කියලා ওই විදිහට ප්‍රධාන සාධක දෙක වෙනම භාග සංඛ්‍යා දෙකක් විදිහට ගලවලා මෙතන උඩ එන කොටස ලියන්නයි යන්නේ. ලවයට එන කෑලි දෙක ලියන්නයි යන්නේ. ඒක මීට කලින් කියලා දීලා තියෙනවා. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ මෙයාට උඩින් එන කෑල්ල. ඒ කියන්නේ මෙන්න මේ කොටසට උඩින් එන කෑල්ල හොයා ගන්න නම් ඒ කෑල්ල බිඳුව වෙන. මෙන්න මේ කොටස බිඳුව කරන්න පුළුවන් t අගය මෙන්න මේ ඉතිරි කෑල්ලට අරගෙන ආදේශ කරනවා. මේ කොටසට අරගෙන ආදේශ කරනවා. එතකොට ආදේශ කරාට පස්සේ උත්තරයක් ආවා අපිට එක බෙදීම ඍණ 2යි මූල 2යි කියලා ආවා. අනිත් එකේ ආවා එක බෙදීම 2යි මූල 2යි කියලා. ධන 2යි මූල 2යි. හොඳද? right. ඕක තමයි භින්න භාග කඩපුවම උනේ. ඉතින් මම මොකද කරේ? ওই භින්න භාග කඩපු කොටස හරිද? භින්න භාග කඩපු කොටස මම අනුකලනයට පාවිච්චි කරන්නයි යන්නේ. මට මෙතන ඉඩ මදි හින්දා මම එම තැනම ලියා ගන්නවා. dt කියලා. එහෙම ලිව්වට පස්සේ මට මේකේ ඔය දෙකේ ඉලක්කම් දෙක කපලා දාන්න පුළුවන්. ඒ කියන්නේ පිට තියෙන ඍණ දෙක ඇතුලේ තියෙන දෙකේ ඉලක්කම් දෙකට කපන්න පුළුවන්. මූල දෙක කියන එක්කෙනා එළියට එනවා. එහෙම ආවට පස්සේ එක යට මූල දෙක කියන එක්කෙනා එළියේ ඉන්නවා. අණුකල බිඳුවේ සිට 1 දක්වා එක බෙදීම නැත්නම් එක බෙදීම t ඍණ 1 ධන මූල 2 ඍණ එක බෙදීම t ඍණ 1 ඍණ මූල 2 dt කියලා ලියන්න පුළුවන් වුණා. දැන් මොකද වෙන්නේ? දැන් මේක
L ෙන් දාන්න පුළුවන් විදිහට හැදිලා තියෙන්නේ. මම මොකද කරන්නේ මේක L ෙන් දාලා සුළු කරනවා. එක යට මූල දෙක කොටු වරහණක් කැරියා L ෙන් t ඍණ 1 ධන මූල 2යි අඩු කිරීම L ෙන් t ඍණ 1 ඍණ මූල 2යි බිඳුවේ ඉඳන් 1 දක්වා right පාද සමාන හින්දා මට ඔක ලියන්න පුළුවන් 1 යට මූල 2 L ෙන් t ඍණ 1 ධන මූල 2 බෙදීම t ඍණ 1 ඍණ මූල 2 මේකට මම ආදේශ කරනවා ආදේශ කරපුවාම 1 යට මූල 2 L ෙන් කනවා කවුරු හරි ඍණ 1 ධන මූල 2 බෙදීම ඍණ 1 ඍණ මූල 2 ඔන්න ඔය විදිහට ආදේශ කරපුවාම උත්තර එනවා ඉස්සෙල්ලාම එක ආදේශ කරා t වලට අඩු කරා බිංදු ආදේශ කරලා හරිද ඒතර මෙතන එන්නේ ඍණ 1 කියන සාධකය දැන් මේක මාපාංක අවස්ථාවක් ගන්න හින්දා මට කියන්න පුළුවන් ඔක 1 යට මූල 2 L 1 අඩු කිරීම මෙයාවත් මට ලියන්න පුළුවන් පුතේ L ෙන් ඍණ 1 ධන මූල 2 1 ධන මූල 2 හරිද එතකොට 1 යට මූල 2 L ෙන් එක බෙදීම කියලා දාපු ගමන් උතන මට ලියන්න පුළුවන් මෙතනත් පාද සමානයිනේ මෙතන පාදයයි මෙතන පාදයයි සමාන හින්දා මේ අඩු කිරීම ලකුණෙන් බෙදීමක් විදිහට ලියන්න පුළුවන්. ඉතින් මම ලියනවා මේක මේ විදිහට 1 ධන මූල 2 බෙදීම ඍණ 1 ධන මූල 2 කියලා පුතේ මම කරපු දේ කියන්නම් 1 බෙදීම ඍණ 1 ධන මූල 2 බෙදීම 1 ධන මූල 2 කියලා තමයි එන්නේ. L ෙන් කියන එක. මෙන්න මෙතන. පාද සමාන හින්දා මට මේක මේ විදිහට ලියන්න පුළුවන්. හොඳද? එතකොට මෙන්න මේ වගේ ප්‍රකාශනයක් එනවා. මේකෙත් මම මොකද කරන්නේ ප්‍රතිබද්ධයෙන් වැඩි කරනවා. හරේ ප්‍රතිබද්ධයෙන් වැඩි කරනවා. හරේ ප්‍රතිබද්ධයෙන් වැඩි කරපුවාම 1 යට මූල 2 1 යට මූල 2 ඇවිල්ලා ඉවරලා L ෙන් ඇවිල්ලා 1 ධන මූල 2 කියන එක්කෙනාගේ වර්ගයක් හැදෙනවා උඩ යට 1 ඍණ 2 වගේ කොටසක් හැදෙනවා. නැත්නම් ඍණ 1 ධන 1 වගේ ඍණ 1 ධන 2 වගේ කැලක් හැදෙනවා. හරිද? සුළු කරලා ගත්තොත් එහෙම මට ලියන්න පුළුවන් දෙකේ ඉලක්කම එළියට ඇවිල්ලා මූල 2 එනවා L ෙන් 1 ධන මූල 2. එතකොට මේ මූල දෙකට මේ දෙකේ ඉලක්කම කැවිලා මූල 2ක් ආවම උත්තර එනවා මූල 2යි L ෙන් 1 ධන මූල 2 කියලා. මං ගාන ආපහු ඒ අර L ෙන් කැල්ල ඔයාලා කිව්ව හින්දා හැදුවේ
මම හිතන්නේ එච්චර අමාරු කොටසක් නෙමෙයි මේ. එච්චර අමාරු කිව්වට එහෙම නෙමෙයි. ඉතින් මේ ලඝු නීති ගැන චුට්ටි දැනුමක් තියෙන්න ඕනේ ඒකට. හරි. පැහැදිලිද? අපැහැදිලි තැනක් තියෙනවා තව වෙලාව දෙන්නම් ආපහු මට කියන්න. මම ගාන මකනවා. මකලා බන් දෙවෙනි කොටස පටන් ගන්නවා. හරි. මම ඉස්සෙල්ලා දෙවෙනි කොටස වලට දාලා ඉන්නම්. දෙවෙනි කොටස කියනවා i කියලා කියනවා බිඳුවේ සිට 5 බෙදීම දෙකට cos වර්ගය බෙදීම sin x ධන cos x dx කියලා. අනිත් එක j කියන්නේ අනිත් එක්කෙනා කියලා දීලා තියෙනවා. කියනවා සුදුසු ආදේශයක් උපයෝගී කරගනිමින් හෝ වෙනත් ආකාරයකින් හෝ i සමානයි j බව පෙන්වන්න කියලා. සුදුසු ආදේශයක් යොදාගෙන හරි නැත්නම් වෙනත් ක්‍රමයකින් i සමානයි j බව පෙන්වන්න කියලා. මම ඔයාලට පොඩි හින්ට් එකක් ඕනනම් දෙන්නම්. මේක කරන්න ඕනේ. හරිද? මේක කරන්න ඕනේ ඔයාලට නිශ්චිත අනුකලනයේදී මම ඔයාලට කියලා දුන්නා හතරවෙනි ලක්ෂණයක් කියලා. හතරවෙනි නීතියක් තියෙනවා බිඳුවේ සිට a දක්වා fx dx කියලා කොහේ හරි තැනක තිබ්බොත් එහෙම ඒක ඕන්න වෙනස් කරන්න පුළුවන් බිඳුවේ සිට a දක්වා f a ඍණ x dx කියලා. කිසි වෙනසක් වෙන්නේ නැහැ. මෙන්න මෙතන මාරු වෙනවා. දෙන්න මාරු වෙනවා විතරයි මේ. ඒ කියන්නේ මේ උඩ සීමාව පල්ලෙහා මේ ශිතය ඇතුළට ආදේශ යොදා ගන්න පුළුවන් කියලා. අපි ඒක ලෝකෙන් ගාණක් හැදුවා. හරිද? මෙන්න මේක තමයි ඔය වෙනත් ආකාරය කියන එකට පාවිච්චි කරන්නේ. සුදුසු ආදේශය කියන එකට මොන හරි වලට පුළුවන් ආදේශයක් පාවිච්චි කරන්න. මෙන්න මේ වගේ තැනකට ඕන නම් පුළුවන් එක ඍණ කොස් වර්ගය වගේ දේවල් පාවිච්චි කරලා සුළු කිරීමක් කරන්න. බෑ ඊට වඩා ඇත්තටම වැදගත් වෙන්නේ මෙන්න මේ ආදේශය පාවිච්චි. මෙන්න මේ නීතිය පාවිච්චි කරන එක. හරිද? මේ නීතිය පාවිච්චි කරලා පොඩි වෙලාවක් දෙන්න i වල තියෙන එක්කෙනාව තමයි j වල තියෙන්නේ කියලා ඔප්පු කරන්නකෝ. i වල තියෙන එක්කෙනාව තමයි j වල තියෙන්නේ කියලා.
හරි. මම මේ හදපු එක වලට පැහැදිලිද දන්නේ නැහැ. හරිද? වෙනත් ආකාරය කියන එක තමයි අත්‍තරම පාවිච්චි කරේ. බිඳුවේ සිට මොකක් හරි සීමාවකට නිශ්චිත අනුකලනයක් තියෙනවා නම් අපිට පුළුවන් හතරවෙනි ලක්ෂණය. හතරවෙනි ලක්ෂණය වලට ආයෙත් මතක් වෙන්න ඕන ලියන්න. හතරවෙනි ලක්ෂණය තමයි බිඳුවේ සිට a දක්වා fx කියලා ශ්‍රිතයක් අනුකලනය කරන්න තියෙනවා නම් ඕක අපිට ලියන්න පුළුවන් බිඳුවේ සිට a දක්වා වෙනසක්ම වෙන්නේ නැහැ. බිඳුවේ සිට a දක්වා f a ඍණ x ආදේශ කරලා එන උත්තරයකට. ඒක කිසි වෙනසක් වෙන්නේ නැහැ. හරිද? මෙන්න මේ ප්‍රමේය පාවිච්චි කළා තමයි මෙන්න මෙතන ඉඳන් මේ පැත්තට කරපු ආදේශය කරේ. ඒක ආදේශ කරාට පස්සේ ඔයාලා දන්නවා sin අනුව ඍණ θ cos අනුව ඍණ θ කියන්නේ මාරු වෙන එක තමයි වෙන්නේ. අනුපාතයේ sin නම් cos වෙනවා. cos නම් sin වෙනවා. ඒකෙන් මට i සමානයි j කියලා එනවා. ඊට පස්සේ i හි අගය සොයන්න කියලා තියෙන්නේ. මම ඒකට පාවිච්චි කරනවා මෙන්න මේ වගේ સિદ્ધාන්තයක්. මම මොකද කරන්නේ? ඉස්සෙල්ලාම ලියනවා දෙකක් i කියලා. දෙකක් i සමානයි i එකතු කිරීම i සමානයි i එකතු කිරීම j right මම හිතන්නේ අර ටික ඇහුන්නේ නැහැ. මම අප කියලා දෙන්න පුතේ. ඒ අර මේ ස්ක්‍රීන් එක ෂෙයා කරද්දි පැටලිලා තියෙන්නේ. දැන් මම j කියන එක කෙනා ලියනවා අනුකල බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා sin වර්ගයේ x බෙදීම sin x ධන cos x dx මේකට මට පුළුවන් හතරවෙනි ලක්ෂණය නිශ්චිත අනුකලනයේ තියෙන හතරවෙනි ලක්ෂණය මම ඒක චුට්ටක් මේ හැරි ලියන්නම් බලාගන්න බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා 5 බෙදීම 2 දක්වා fx සමානයි අනුකල මේ 5 බෙදීම 2 නෙමෙයි බිඳුවේ සිට a දක්වා fx dx සමානයි බිඳුවේ සිට a දක්වා f a ඍණ x dx ඔන්න ඔය ලක්ෂණය මම පාවිච්චි කරන මේ ගානට ඒ පාවිච්චි කරපුවාම sin වර්ගය 5 බෙදීම 2 ඍණ x බෙදීම sin 5 බෙදීම 2 ඍණ x එකතු කිරීම cos 5 බෙදීම 2 ඍණ x dx කියලා ලියන්න පුළුවන්. තව චුට්ටක් මේක සුළු කරවුවොත් එහෙනම් බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා එතකොට cos වර්ගයේ x බෙදීම right මෙතන මේ එනවා cos x ධන sin x dx කියලා. ඇත්තට මෙයා i ට සර්ව සමයි. ඒකෙන් මට ලියන්න පුළුවන් i සමානයි j කියලා. හොඳද? ඊට පස්සේ කියන කෑල්ලේ ඊට පස්සේ කියනවා i හි අගය සොයන්න කියලා. i හි අගය සොයන්න මම කරන්නේ මොකද දන්නවද? දැන් මේ i කියලායි j කියලායි තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ මෙතන cos වර්ගය මෙතන sin වර්ගයනේ තියෙන්නේ. මේ දෙන්න එකතු කරපු ගමන් හරිද? i j කියන දෙන්න එකතු කරපු ගමන් මට මේ sin වර්ගයයි cos වර්ගයයි එකතු වෙලා එක හැදෙනවා. හරිද? මට එන්නේ එතකොට අර කලින් ගානේ උත්තරේ මට මේකට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා.
හරිද? මීට කලින් හදපු ගානේ උත්තරේ මට මේකට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. මම මොකද කරන්නේ? i හි අගය හොයන්න මම කරනවා i කියන එක්කෙනා හොයන්න දෙකක් i පාවිච්චි කරනවා. දෙකක් i කියන එක්කෙනා ලියන්න පුළුවන් i එකතු කිරීම i කියලා. ඒක ලියන්න පුළුවන් i එකතු කිරීම j කියලා. ඊට පස්සේ i කියන්නේ ඇත්තටම බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා sin වර්ගයේ x බෙදීම cos x ධන sin x ධන cos x ධන ඊට පස්සේ cos වර්ගයේ x බෙදීම sin x ධන මේකත් වෙනතෙන් යනවා බිඳුවේ සිට එතන dx දාන්න ඕනේ 5 බෙදීම 2 දක්වා sin x ධන cos x dx කියලා. ඔන්න ඔය විදිහට i j දෙන්න ලියන්න පුළුවන්. අපි දන්නවා i j දෙන්න සමාන නිසා කිසි අවුලකුත් නැහැ. i ට j එකතු කරනවා කියන්නේ ඇත්තටම i ට i එකතු කරන එකම තමයි. මෙතන තියෙන වර්ගයයි මෙතන තියෙන වර්ගයයි සීමාවත් සමානයි දෙන්නගේ. ඒකින්ද මට ලියන්න පුළුවන් අනුකල බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා sin වර්ගයේ x ධන cos වර්ගයේ x බෙදීම sin x ධන cos x කියලා. එතකොට සරල උත්තරේ බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා 1 බෙදීම sin x ධන cos x dx කියලා එනවා. හොඳද? එතකොට අපි දන්නවා එයාගේ උත්තරේ. ඒ කියන්නේ දෙකක් i කියන එක්කෙනාගේ කොහොම ආවොත් උත්තරේ එන්නේ මූල දෙක වතාවක් ln 1 ධන මූල 2යි කියලා. හරිද? ඉතින් මට i කියන එක්කෙනා ලියන්න පුළුවන්. ඒකින්ද i සමානයි 1 යට මූල 2යි ln 1 ධන මූල 2. පැහැදිලිද? හරි. සාමාන්‍යයෙන් එතකොට කොටස් වශයෙන් අනුකලනය ගන්නකට මහන්සි වෙන්න ඒ වගේම ආදේශයක් නිශ්චිත අනුකලනයේ මේ හතරවෙනි ලක්ෂණය වගේ දේවල් සාමාන්‍ය විභාගයකදී කියන්නේ උසස් පෙළ විභාගයේදී ගොඩක් භාවිතා වෙනවා නැත්නම් ඔයාලට භාවිතා කරන්න වෙනවා. හොඳද? ඒක නිසා චුට්ටක් මහන්සියෙන් ගන්න හදන්න මේ දවස් ටිකේ ඒ ටික ප්‍රැක්ටිස් කරන්න. right. අපි try කරමු 2012 අලුත් සිලබස් එක ගන්න බිඳුවේ සිට 5 දක්වා sin ඝනය x අඩු කිරීම cos ඝනය x dx කෙනෙක් කෙනා 8 බෙදීම 3 බව පෙන්වන්න කියලා දෙනවා. ඔයාලට දැන් මේක දැක්ක ගමන් තේරෙන්න ඕනේ ඕකේ තියෙන බිඳුවේ ඉඳලා කියලා. හරිද? බිඳුවේ ඉඳලා යන ඒවට හතරවෙනි ලක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් පුතේ. හරිද? නැත්තම් ඔයාලා මේ ගාන හදනවා නම් ඝන දෙක අන්තරේ ලියාගෙන ඒක සුළු කරගෙන දහසක් නැටුම් නටන්න වෙනවා. එක්කෝ එහෙම හදන්න නැත්තම් හතරවෙනි ලක්ෂණය පාවිච්චි කරලා පොඩි සුළු කිරීමක් කරන්න try එකක් දෙන්න. මම ඔයාලට දෙන්නම් ඒකට විනාඩි 5ක්.
හරි. ගාන මං හිතන්නේ කට්ටිය හදාගෙන යනවා ඇති. මම අර හතරවෙනි මූලධර්මයේ පාවිච්චි කරන්න උත්සාහ කරේ. sin ගණය x අඩු කිරීම cos ගණය x කියලා තියෙනවා. ඒකට බිඳුවේ ඉඳන් යන හින්දා sin phi අඩු කිරීම x අඩු කිරීම cos phi අඩු කිරීම x කියලා දාන්න පුළුවන්. අපි දන්නවා මෙන්න මේක දෙවෙනි වෘත්ත පාදයේ හින්දා හරිද? cos කියන එක්කෙනා ඍණව තමයි හැසිරෙන්නේ. ඒ කියන්නේ cos phi ඍණ theta කියන එක්කෙනා ඍණ cos theta කියලා තමයි ලියන්නේ අපි. ඉතින් මට එතකොට ඒක ලියන්න පුළුවන් cos ඝනය වුණාම ඍණ එකක් එළියට පනිනවා. එතකොට ඒක ධන අවස්ථාව කියලා ලියන්න පුළුවන්. මේකෙන් මට ලියන්න පුළුවන් එතකොට දෙකක් i කියන එක්කෙනා ලියන්න පුළුවන්. i එකතු කිරීම i සමානයි මෙතන තියෙන එක්කෙනා එක i එකක් මෙතන තියෙන එක්කෙනා අනිත් i එක කියලා පාවිච්චි කරලා මට ලියන්න පුළුවන් අනුකල බිඳුවේ සිට phi දක්වා sin ඝනය x අඩු කිරීම cos ඝනය x dx එකතු කිරීම අනුකල බිඳුවේ සිට phi දක්වා sin ඝනය x එකතු කිරීම cos ඝනය x dx කියලා. සීමාව සමානයි විශේෂ සමානයි ඒකින්ද මට මේක තනි පදයක් විදිහට ලියන්න පුළුවන්. cos ට cos කැපිලා cos ඝනයට cos ඝනය කැපිලා sin ඝනය දෙන්නේ එකතු වෙලා දෙවතාවක් අනුකල බිඳුවේ සිට phi දක්වා sin ඝනය x dx කියලා. එතකොට මේ දෙකේ ඉලක්කම් දෙක කපලා මට තනි i ලියන්න පුළුවන්. i සමානයි අනුකල බිඳුවේ සිට phi දක්වා sin ඝනය x dx කියලා. අපි දන්නවා ඕක බිඳුවේ සිට phi දක්වා කියලා මේක ලියන්න පුළුවන් sin වර්ගයේ x වතාවක් sin x dx කියලා. මේ sin එක sin x එකක් අනුකලනය කරලා මේක ඇතුළට දාගන්නවා. එතකොට හැදෙනවා අනුකල බිඳුවේ සිට phi දක්වා මේ sin වර්ගය කියන එක නා cos වර්ගය විදිහට ලියා ගන්නවා. එතකොට ලියන්න පුළුවන් එක ඍණ cos වර්ගයේ x කියලා. sin x ඇතුළට දැම්මහම d ඍණ cos x කියලා තමයි එන්නේ. ඉතින් මට ඒ cos x කියන එක විතරක් ලියලා මෙතෙන්ට ඍණ ලකුණ දාගන්නත් පුළුවන්. ඍණ ලකුණ අයින් කරන්න පුළුවන් මට ඕන සීමාව මාරු කරලා phi ඉඳන් බිඳුව දක්වා එක ඍණ cos වර්ගයේ x d cos x කියලා. තව චුට්ටක් සුළු කරලා ලියන්න පුළුවන් මට එතකොට i සමානයි අනුකලනයේ උත්තරේ ලියන්න පුළුවන් cos x අඩු කිරීම cos ඝනය x බෙදීම 3යි. phi වල ඉඳලා බිඳුව දක්වා කියලා. එහෙම වුණාම දැන් ආදේශ කරන පියවරේදී බිඳුව ආදේශ කරපුවාම cos බිඳුව කියන්නේ 1යි. ඉස්සෙල්ලා බිඳුව ආදේශ කරමු. අඩු කිරීම එක අඩු කිරීම 1 බෙදීම 3 අඩු කිරීම ඍණ 1 අඩු කිරීම ඍණ 1 ඝනය බෙදීම 3 සුළු කරපුවාම මෙතන හැදෙනවා දෙක බෙදීම 3ක් අඩු කිරීම ඍණ දෙක බෙදීම 3ක් සුළු කරපුවාම 4 බෙදීම 3ක් එන්නේ. හරි බලන්න කොහෙද වැරදුනේ කියලා. මෙතන 8 බෙදීම 3 නෙමෙයි එන්නේ. ඒක මං හිතන්නේ ටයිපින් එරර් එකක් තියෙන්නේ. මාකින් එක මම ඔයාලට පෙන්නන්නම්. මාකින් එකේ ගාන හදලා තියෙන විදිහත් වෙනස්.
මේ තියෙන්නේ ඔව් මේ තියෙන්නේ මේ මාකින් එකේ තියෙන එක. එතකොට ඒ කට්ටිය කරලා තියෙන්නේ අර ඔව් වෙන වෙනම අරගෙන සුළු කරලා ලකුණු 30ක් එන්න හදලා තියෙන්නේ. මම වලට ඒක ඕනම වෙන් කරලා පෙන්නන්න. චුට්ටක් පැහැදිලි නම් මදි මම ඒක මේ ෂෙයා කරන්න ડોකියුමන්ට් එකක් විදිහට. රයිට් බලන්න. ඒකෙදි කරලා තියෙන්නේ මේ sin ගණේ cos ගණේ කියන එක කෙනා sin වර්ගයේ x වතාවක් sin x cos වර්ගයේ x වතාවක් cos x කියලා වෙන් කරලා sin cos වෙනස් කරගෙන සුළු කරලා තමයි ගාන හදලා තින්නේ. ඔව් ඒකත් එක විදිහකට ලේසි විදිහට තමයි හදලා තියෙන ලකුණු 30ක් එන්න. උත්තරේ 4 බෙදීම 3යි. අපි හදව ඊට වඩා පොඩ්ඩක් වෙනස් විදිහකට. අපි හැදුවේ ඔයාලට අර කියලා දීපු 4 වෙනි ක්‍රමය පාවිච්චි කරන වෙනස් ආකාරයකට. මට උවමනා තියෙන මේ 4 වෙනි ක්‍රමය කියන එක චුට්ටක් මේ ඔයාලට හුරු කරවන්න. සාමාන්‍ය A level විභාගෙදී ඔයාලට කොහොමත් එන්නේ ඔය වගේම ගණන් තමයි 2012 අලුත් සිලබස් එකේ ගාන මම ඔයාලට මේ පේපරේ ෂෙයා කරන්නම්. මේ තියෙන මේ ගාන එකක් අනිවාර්යයෙන්ම දැක්කද සීමාවත් එක්ක තියෙනවා. ඊට පස්සේ කොටස් වශයෙන් අනුකලනය තියෙනවා. ඊට පස්සේ බින්න භාග ගණනක් තියෙනවා. හරිද? කොටස් වශයෙන් අනුකලනය ගණනක් තියෙනවා. බින්න භාග ගණනක් තියෙනවා. ආදේශ ගණනක් තමයි ඊට පස්සේ තියෙන්නේ. දැන් මේකේ තියෙන ආදේශ ගණනක් මේ කියන කොටස් වශයෙන් අනුකලනය යොදා ගනිමින් හෝ වෙනත් ආකාරයකින් ගණන හදන්න. ඒතරම් සමහර වෙලාවට ඕන නම් මේකට ආදේශ පාවිච්චි කරන්න පුළුවන් විදිහකට ඇත්තේ. හරි? right. කොහොම නමුත් ගානක් අහන්නේ A level වලට අනුකලනය ගානක් අහන්න ඔය ටිකෙන් ඔයාලා අනිවාර්යෙන්ම හුරු වෙන්න ඕනේ බින්න භාග කඩන්න. ඔයාලට පළවෙනි පාඩමේ තමයි බින්න භාග කියලා දෙන්නේ. ඒතකොට බින්න භාග කඩන එක ඔයාලේ අංක එකට හොඳට පුරුදු වෙලා තියෙන්න ඕනේ. දෙවෙනි එක ආදේශයක් දැම්මට පස්සේ ආදේශය විෂය මාරු කරන එක, සීමා මාරු කරන එක, අවශ්‍ය කොටස් හදාගන්න එක ඒ ටික කරන්න ඉගෙන ගන්න ඕනේ. කොටස් වශයෙන් අනුකලනයේදී අර iLate කියන සංකල්පය inverse ln බහුපදශිත ත්‍රිකෝණමිතික ශිත සහ ex ඒක ප්‍රතිලෝම අනුපිළිවෙලට. ඒ කියන්නේ ex තිබ්බොත් එයාව තමයි අතුරට දාන්නේ. ඊට පස්සේ බැලුවොත් එහෙම tan sin cos tan තියනවා නම් ඒවා. මම හිතන්නේ ඒක එදා පැහැදිලිව මම ඒ දවස්වල කියලා දුන්නා කොටස් වශයෙන් අනුකලනයේදී අතුරට දාන පිළිවෙල හොයාගන්න කොහොමද කියන එක. ඔය ටික බලාගෙන යන්න විභාගයට අනිවාර්යයෙන්ම ඔය 15 වෙනි ගානට එන්නේ ඔය විදිහේ කොටසක්. ඊට අමතරව අනුකලනයේ ආයේ ඔයාලගේ සිලබස් එකේ තියෙනවා අනුකලනයේ පාවිච්චි වෙන අවස්ථා දෙකක් මේ පුංචි ගණන් 10ට අදාළව. මෙන්න මේ වගේ ගණන්. අනිවාර්යයෙන්ම භ්‍රමණ පරිමා ගණනක් වෙනවා ලබන සතියේ. ඒ කියන්නේ අපි සඳුදාට අපි කතා කරන්නේ අනුකලනයේ භාවිත. අනුකලනයේ ප්‍රායෝගිකයේදී වක්‍රයට වර්ගඵලය සහ භ්‍රමණ පරිමා කියන කොටස.
හරිද? අපි ලබන සතිය කතා කරන්නේ අනුකලනයේ භාවිත. ඒක හැබැයි එක දවසයි. ඒ පැය දෙකකින් පාඩම ඉවර වෙනවා. මොකද ගොඩාක් ලේසි පාඩමක්. ඒක මහා අමාරු කැලලක් නෙමෙයි තියෙන්නේ. අපි ඒකෙන් ගණන් ටිකක් හදලා අනුකලනයේ පාඩම ඉවර වෙනවා. ඔයාලා අද ඉඳන් ලබන සතිය වෙනකන් අනුකලනය ගණන් ටික 2011 ඉඳන් 2020 වගේ වෙනකන් ගණන් ටික පාස් පේපර්ස් වලින් අරගෙන හදන්න. පාස් පේපර්ස් ගණන් හදන්න දැන් අර මේව ගණන් හදන්න ඕනේ නැහැ. මම ඔයාලට ඔය අමාරු ගණන් කීපයක් තමයි ඔය හදලා දුන්නේ. right. මම ක්ලාස් එක නවත්තනවා ළමයි. ලබන සතියේ ඔයාලා නිශ්චිත මොකද්ද? වර්ගඵලය හොයන ඒවායි වක්‍රයට වර්ගඵලය හොයන ඒවායි පරිමා ගණන් හදන විදියයි කියලා දෙනවා.